ප්‍රමාන්ත සහෝදර සහෝදරිනි, ස්වාමීන් වහන්සේ ඔබ හැම කෙනෙක්වම ඊටාම ආදරයෙන් ආශිර්වාද කරන මේ මොහොත ඔබ හැම කෙනෙක්ම ගොඩක් බලාපොරොත්තු සිතේ දරාගෙන උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා සොයන්න සම්භවේ, තට්ටු කරන්න දොරහනු ලැබේ, ඉල්ලන්න දෙනු ලැබේ. උන්වහන්සේ නැවත මතක් කරලා දෙනවා ඔබ විශ්වාසයෙන් ඔබ ඉදිරියේ ඇති කන්ද මහමුදේ පතිත වෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කළොත් විශ්වාසයෙන් ඒ දේ සිදු වෙනවා. උන්වහන්සේ කියනවා අහසත් පොළවත් පහව යන්නේය, ඒත් මගේ වචනය පහ වෙන්නේ නැත. දේව වචනය මහ බලයක් තිබෙන වචනය. සුදු ත්‍රිත්වයේ දෙවනතෙම ක්‍රිස්තුන් වහන්සේ දේව වචනය. ඒ වචනය අද දවසේ ඔබේ ජීවිතය මහ පුදුමාකාර විදියට උන්වහන්සේගේ ශුද්ධ ආදරය තුල ගොඩනගනවා. ඒ විශ්වාස කරමින් අපි මේ ගීතිකාවට භක්තිය සහභාගී වෙමු. මා සුවපත් කළ මැනේ සමිඳුනි මගේ, අන්ධයින්ට පෙනීම දුන්නාසේ, බීරන්ට ඇසීම දුන්නාසේ, ගොළුවන්ට කතාව දුන්නාසේ, මලවුන් උත්තාන කළාසේ, පව්කරුවන්ට සමාව දුන්නාසේ. ස්වාමිනේ, අපි ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් අයදින්නේ අපේ ජීවිතය ඔබ වහන්සේ බාරගෙන පවිත්‍ර කර ශුද්ධවන්ත කර නැවත ඔබ වහන්සේගේ දේව රාජ්‍ය ගොඩනැගීමේ ඒ කාර්යභාරයට නතු කරන්නට කියලා. ජේසු ඔබ අසලින් යද්දී ඔබ විශ්වාසයෙන් ජේසුගෙන් ඉල්ලන්න. උන්වහන්සේ අනිවාර්යෙන්ම ඔබගේත් මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් ඉෂ්ට කරනවා. මගේ නාමයෙන් දෙන්නෙක් කොතුන් දෙනෙක් යම් තැනක රැස් වෙනවද, එතන මම ජීවමානව වැඩ සිටිනවා. විශුද්ධ ස්වාමීන් වහන්සේගේ වචන ඔබ මාගේ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් එය ඔබට ලබා දෙනවා. මෙතන ක්‍රිස්තුන් වහන්සේ තම ගෝලීන්ව ශක්තිමත් කරමින් කියපු වචන. මේ මොහොතේදී උන්වහන්සේගේ වැඩ සිටීම අපි අදහමින් විශ්වාස කරමු. ජේසු මේ දිව්‍ය පූපය තුල වැඩ සිටිනවා. උන්වහන්සේ දුන්නු පොරොන්දුව මහා බ්‍රහස්පතින්දා තම ගෝලීන්ට ඔබ මා සීකිරීම පිණිස මේ සිදු කරන්න. උන්වහන්සේ කිව්වා මම ඔබව කවදාක්වත් අතහැර යන්නේ නැහැ. මම පියාණන් වහන්සේ වෙතට ගොස් ඔබට තනන් වහන්සේ කෙනෙක් වෙනවා, ශුද්ධාත්මයන්න් වහන්සේ. උන්වහන්සේ පැමිණි කල ඔබ බලය ලබනවා. එනිසා මේ අසම සම සියල්ල කළ හැකි සියල්ල දන්න මහා බලගත් සුදු ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම ඔබ අදහන්න විශ්වාස කරන්න. ජීවිතේ මොනතරම් අසරණකමක අප හිටියත්, බලාපොරොත්තු විරසක වෙලා අපි සිටියත්, ජීවිතේ හැම අතින් මැද පැටිලා හිටියත් අප තුල එක බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ තමයි ස්වාමින් වහන්සේ වෙතට අපි හැරෙද්දී, උන්වහන්සේ දෙසට අපේ දෙපා එසවෙද්දී, උන්වහන්සේ කෙරෙහි අපේ සිතගත එසවෙද්දී, උන්වහන්සේට අපගේ බලාපොරොත්තු බාර දෙද්දී අනිවාර්යයෙන්ම උන්වහන්සේ නිකන් ඉන්නේ නැහැ. නැවත උන්වහන්සේ මතක් කරනවා උන්වහන්සේ ගිය හැම තැනම උන්වහන්සේ බලගත් දෙයක් කළා, වෙනසක් කළා, දුක සංසිඳෙව්වා, වේදනාව නැති කළා, අසනීප සුව කළා, ජීවිතේට බලාපොරොත්තුවක් දුන්නා. උන්වහන්සේ දෙසට කවුරු හරි හැරුණා නම්, දාවිද්ගේ පුත්‍රයාණෙනි මට පෙනීම දෙන්න, සුවය දෙන්න කියලා
උන්වහන්සේගේ ස්පර්ශය තුළ ඔවුන් සුවය ලැබුවා, මිදීම ලැබුවා. යම් කෙනෙක් උන්වහන්සේගෙන් ඇහුවා නම් ස්වාමිනී මට මේ දේ කරලා දෙන්න කියලා. උන්වහන්සේ ඇහුවේ ඔබට විශ්වාසය තියෙනවද මං කෙරේ? මට දේ කරන්න, මේ දේ කරන්න පුළුවන් කියලා. විශ්වාස කරපු හැම කෙනෙක්ම ගැලවීම ලැබුවා. එසේනම් මේ තරංගකාරී ලෝකයේ, මේ කලබලකාරී ලෝකයේ උන්වහන්සේගේ හඬට අපි සවන් දෙන්නට ඕනේ. උන්වහන්සේගේ හඬට අපි සංවේදී වෙන්නට ඕනේ. උන්වහන්සේ දිනපතාම අපිට කතා කරනවා. දේව වචනය තුල, දිව්‍ය පූජාවේදී දේව වචනේ බෙදා ගනිද්දී, සුදු බයිබලයේ කියවද්දී, මෙනෙහි කරද්දී, දිව්‍ය පූජාවේදී, දේශනාව තුලදී, අපේ යාඥාවේදී උන්වහන්සේ අපිට අතුලාන්තෙන් කතා කරනවා. අපේ පෞද්ගලික යාඥාව තුළ උන්වහන්සේ අපිට හඬ ගස්සනවා. උන්වහන්සේගේ සැලැස්මවල් අපිට එළිදරව් කරනවා. ඒ සඳහා අප තුළ තියෙන්න ඕනේ එක සිතක්, නොසැලෙන සිතක්. අපේ යාඥාව තුළ අපි උන්වහන්සේට සම්පූර්ණයෙන්ම අනුබද්ධ වෙලා ඉන්න ඕනේ. හරියට ජෝම්තුමා කියන විදිහට මිදි අත්ත මිදි වැලට සම්බන්ධ වෙලා තියෙන වගේ. ඵල දරන්නේ මිදි අත්තක් වැලට සම්බන්ධ වෙලා තිබුණොත් විතරයි. නැතිනම් ඒ මිදි අත්ත වියකිලා යනවා, වේලිලා යනවා. අපේ ජීවිතේ ජේසුට සම්බන්ධ කරන ප්‍රබලම දේ තමයි යාඥාව. යාඥාව තුළ තමයි අපේ ස්වාමීන් වහන්සේගේ පෝෂණය, උන්වහන්සේගේ හඬ, උන්වහන්සේගේ සැලැස්ම අපට එළිදරව් කරන්නේ. ඒ වරප්‍රසාද ඉල්ලමින් ශුද්ධෝත්‍රීත්වයට අපේ নমස්කාරය අපි මෙලෙස පුදමු. පරමෝත්තම වූ පියාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා. පරමෝත්තම වූ පියාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා. ලෝකාග්‍ර වූ පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා. ලෝකාග්‍ර වූ පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා. පරිශුද්ධ වූ ආත්මයන්න් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා. විශුද්ධ වූ ආත්මයන්න් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා.
प्रशंसा वेवा पियाननी प्रशंसे प्रशंसा वेवा कितु समीदे प्रशंसा वेवा प्रशंसा वेवा शुद्धात्मेनी प्रशंसा वेवा शुद्धात्म्याने उबासके शुद्धात्म सत्वरम रगेन අපවිත පැමිණිය බැනව නොමැව් දෙවිදේ දේවතාත්තේ ඔබට ප්‍රශංසා වේවා නොමැව් දෙවිදේ දේවතාත්තේ ඔබට ප්‍රශංසා වේවා ලෝකය ගලවා ගත්ගෙදු සමිදේ ඔබට ප්‍රශංසා වේවා ලෝකය ගලවා ගත්ගෙදු සමිදේ ඔබට ප්‍රශංසා වේවා ලොවම එළිය කළ ශුද්ධාත්මයාන ඔබට ප්‍රශංසා වේවා ලොවම එළිය කළ शुद्धात्मयाने ඔබට प्रशंसा වේවා प्रशंसा वेवा पियाननी प्रशंसा वेवा प्रशंसा वेवा शुद्धात्मेनी प्रशंसा वेवा प्रशंसा वेवा कितु समीदे प्रशंसा वेवा लोग मैं देवी दे देवताते ඔබට प्रशंसा वेवा सिमरनाम के अंदर लोग मैं देवी देवताते ඔබට प्रशंसा वेवा लोकय गलवा गत्कितु समीदे ඔබට प्रशंसा वेवा गलवा गत्कितु समीदे ඔබට प्रशंसा वेवा लोभ एलिय कल शुद्धात्मयान ඔබට प्रशंसा वेवा लोभ एलिय कल शुद्धात्मयान ඔබට प्रशंसा वेवा प्रशंसा वेवा पियाननी प्रशंसा वेवा प्रशंसा वेवा कितु समीदे प्रशंसा वेवा प्रशंसा वेवा शुद्धात्मेनी प्रशंसा वेवा सुलभदක්නේ शब्द ඔබ ලෝකයේ මැව්ව පියාණන් වහන්සේට ලෝකයේ ගැලෙව්ව සුදත්‍රිත්‍ය දෙවනතම ජීවමාන ක්‍රිස්තුන් ස්වාමින් වහන්සේට ලෝකේ නඩත්තු කරන අපිව බලවත් කරමින් ස්වාමින් වහන්සේ මගේ යන්නට අපිව ශක්තිමත් කරන ශුද්ධාත්ම සත්වරමින් අපේ බියසක දුරු කර ස්වාමින් වහන්සේ මගේ යන්නට අපිව මෙහෙවන ශුද්ධාත්මයන් වහන්සේට ඔබ මේ මොහොතේදී හදවතින්ම ස්තුති ප්‍රශංසා කරමින් ඔබේ දරු පවුලුන් වහන්සේට බාර කරන්න ඔබේ ආදරණීය බිරිඳ ආදරණීය සම්පුරුෂයා ඔබේ ආදර දුව පුතා ඔබේ පවුලේ අයව සම්පූර්ණයෙන්ම ස්වාමින් වහන්සේට බාර කරලා යාඥා කරන්න ඔබේ අනාගතය ඔබේ බලාපොරොත්තු ඔබේ රැකියාවල් ඔබේ සීන ඔබේ සැලැස්මවල් සෑම විශුද්ධ ත්‍රිත්වයට බාර කරමින් ඔබ යාඥා කරන ඇස් දෙක වහගෙන
සුලමත් මිගදව ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ප්‍රියදර සහෝදර සහෝදරනි ආදර දුවේ පුතේ, අපි හැමෝගෙම ජීවිතය තුළ යම්කිසි රිද්මයක් තිබෙනවා. අපේ ශරීරය දිහා බැලුවොත් අපිට දක්න දෙයක් තමයි ශරීරයේ සෑම තැනම යම්කිසි රිද්මයක් පිළිවෙලක් තිබෙනවා. මම හැම වෙලේම ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා අපිට ලැබිලා තියෙන මේ මනුස්ස ශරීරය. එහි තිබෙන රිද්මය, ක්‍රමානුකූලත්වය සහ පිළිවෙල මම හිතන්නේ වචනයෙන් විස්තර කරලා දෙන්නට බෑ. ස්වාමීන් වහන්සේ අපිට කොතරම් ප්‍රේම කරනවද කිව්වොත් මේ සෑම දෙයක්ම අනුපිළිවෙලින් වහන්සේ සකස් කරලා තිබෙන්නේ යම්කිසි දේව සැලැස්මක් අනුවයි. ශුද්ධ බයිබලයේ තුල අපි දකිනවා උන්වහන්සේ හැම වෙලේම තම ජනතාව මෙහෙවපු ආකාරය. විශේෂයෙන්ම උන්වහන්සේ මිනිස්යාට දුන්නු කැඳවීම පිළිබඳ අපි කියවලා තියෙනවා, අපි අධ්‍යයනය කරලා තිබෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් ආබ්‍රහම් තුමාට දුන්නු කැඳවීම, මෝසෙස් තුමාට දුන්නු කැඳවීම, ආදි පිතෘවරුන්ට දුන්නු කැඳවීම. ඒ වගේම දිවස්වරුන්ගේ ගත්තොත් ජෙරමියා, එසකේල්, දානියෙල්, සෆෙනියා මේ වගේ විවිධ දිවස්වරුන්ට දුන්නු කැඳවීම. මේ හැම කැඳවීමක් තුළම අපි දකින්නේ උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ජනතාවව මෙහෙවන ආකාරය, ජනතාව දැනුවත් කරන ආකාරය, ජනතාව වැරදි මාර්ග වලින් යහමකට ගන්න ආකාරය. අවසාන කාලේ අපි දකිනවා ශ්‍රාවක ජුවම්තුමා වගේ දැවැන්ත චරිත, ඒ වගේම භාග්‍යවන්ත පින්බර මෑණියා, එතුමිය කොහොමද මේ අපොස්තලවරුන් ඉදිරිපිට, ගෝලයන් ඉදිරිපිට මැදහත් උනේ ස්වාමින් වහන්සේගේ සැලැස්ම කැමැත්ත තේරුම් ගන්නට, මේ ගෝලින්ව මෙහෙවන්නට. ඒ වගේම පසු කාලිනව අපි දකිනවා ශුද්ධවන්තයින්. අපි ගරු කරන, අපේ මැදහත්කම, අපි නිරන්තරයෙන් අපි මැදහත්කම ඉල්ලන ශුද්ධවන්තයන්ගේ ජීවිත තුළ අපි දකිනවා ස්වාමින් වහන්සේ මෙයව මෙහෙවන ආකාරය, කාලයේ අවශ්‍යතාවය අනුව එක එක විදියට ස්වාමින් වහන්සේගේ සැලැස්ම අරන් යන්න. ඒ නිසා ප්‍රියමත සහෝදර සහෝදරනි, අපි ගත්තොත් මේ කැඳවීම දෙආකාරයකට අපිට විග්‍රහ කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි පොදු කැඳවීම. පොදු කැඳවීම. පොදු කැඳවීම කියලා ගත්තොත් අපි මිනිස්යන් වශයෙන් මේ ලෝකෙට ඉපදෙලා, සමහරට ක්‍රිස්තියානි පවුලකට දාව ඉපදෙලා, නැත්නම් කාලයක යැවෑමෙන් ජේසුස් කෙරේ යම්කිසි ආදරයක්, විශ්වාසයක් ගොඩනැගිලා ස්වාමින් වහන්සේ වෙතට එන ජනතාව. ඒ තමයි පොදු කැඳවීම. ප්‍රසාද ස්නාපනය ලැබීම, බාප්තිස්ම ස්නාපනය තුල ස්වාමින් වහන්සේව අදහගත් ජනතාව. මේ පොදු කැඳවීම තුල තවත් ප්‍රබල කැඳවීම් තිබෙනවා. සමහර අය පැවිදි ජීවිතයට කැඳවීම ලබනවා. ස්වාමි කෙනෙක්, සිස්ටර් කෙනෙක්, බ්‍රදර් කෙනෙක් වෙලා විශේෂ ආකාරයෙන් ස්වාමින් වහන්සේගේ ධර්මය සමාජගත කිරීම, ස්වාමින් වහන්සේගේ ධර්මය උන්වහන්සේ නොහඳුනන අය විතර රැගෙන යාම, විශ්වාසී ජීවිතයක් තුළ, ආදර්ශමත් ජීවිතයක් තුළ. ඒ වගේම තමයි ගිහි අයටත් දීලා තිබෙන විශේෂ කැඳවීමක්. සාමාන්‍ය කතෝලිකෙක් වශයෙන් ජීවත් වීමට වඩා ඊට ඔබට ගිය ජීවිතයක්. එවැනි ගිහි අයට සුදු ස්වාමීන් වහන්සේ කැඳවීම දීපු ආකාරය සුදු බයිබලය තුල අපි දකිනවා. ඒ ගිහි අය, සමහර අය කසාද බැඳපු අය, තමුන්ගේ පෞල් ජීවිතය තුල ඉඳගෙන ස්වාමීන් වහන්සේට අනුගත වෙලා විශ්වාසයේ ගමනක් ගිය අය. සුදු බයිබලයේ පුරාම මේ සාක්ෂි දැරීම අපි අත්දකිනවා. උන්වහන්සේගේ විශේෂ කැඳවීම තුළ උන්වහන්සේගේ කිට්ටු ගෝලයක්, ශ්‍රාවකෙක් වන්නට, එතුමාගේ ප්‍රේමයේ සුපුවත රැගෙන යන්නට, එතුමාට සාක්ෂි දරන්නට, කෙටියෙන් කියනවා නම් එතුමාගේ ලෝකය ගැලවීමේ කාර්යයට සහභාගී කරන්නට ලැබෙන ආරාධනයක්. උන්වහන්සේගේ ලෝකය, උන්වහන්සේ මැව්ව මේ ලෝකය, ජනතාව, විශ්වය ස්වාමීන් වහන්සේගේ ගැලවීමේ කාර්යයට සම්බන්ධ කිරීම. ජේසුස් ආරාධනා කරනවා අපි හැමෝට. දැන් ඔබ පොදු කැඳවීමක් තුළ සුදු ස්වාමීන් වහන්සේට විශේෂාකාරයෙන් උන්වහන්සේ වෙතට එන ජනතාව. අපි කියමුකෝ දිව්‍ය පූජාවට හැම කතෝලිකෙක්ම එන්නේ නැහැ. දිව්‍ය සප්සාද වහන්සේ හැම කතෝලිකෙක්ම ලබන්නෙත් නැහැ. ආගමික භක්ති අභ්‍යාසය හැම කතෝලිකෙක් කරන්නෙත් නැහැ. ඔබ බැලුවොත් එම සාමාන්‍යයෙන් හැම ගෙදරකම හවසට යාඥා කරන්නෙත් නැහැ. සුද්ධෝපයක් නැත්නම් ජපමාල උච්චාරණ කිරීම.
හැම කෙනෙක්ම තමුන්ගේ උදේ පෞද්ගලික යාඥාව කරන්නෙත් නැහැ. උදේ නැගිට හැටිය සුළු මොහොතක් දැහැන් ගත වෙලා ජේසුස් සමග යාඥා කිරීම. හැම කතෝලිකයෙක්ම ඉඳලා හිටලා හරි පල්ලියකට ඇවිල්ලා දේශප්‍රසාද වහන්සේලාගේ යාඥා කරන්නෙත් නැහැ. අසනීපයක් වුණාම, ලෙඩක් දුකක් වුණාම, කරදරයක් වුණාම ස්වාමීන් වහන්සේ විතර හැරෙන්නෙත් නැහැ. හැමතැනම ගිහිල්ලා කරන්න පුළුවන් හැමදේම කළා. බැරි වුණොත් තමයි සමාජවලට ජේසුස් ළඟට එන්නේ. මේ පොදු කැදවීම තුළ තියෙන ලක්ෂණ අපි දකිනවා. ඒකලක් කතෝලික. ඇහුවත් අපි කතෝලික අපේ සාමාන්‍යයෙන් පූජාවට යනවා, මංගල්‍ය වලට සහභාගී වෙනවා. කිසි වරදක් නැහැ කතෝලික. නමුත් මේ විශේෂ කැඳවීමක් ලැබපු අය ඊට වඩා වෙනස්. මම ඔබට කිව්වේ අර මිදි වැලට, අත්ත මිදි වැලට සම්බන්ධ වෙලා තියෙනවා වගේ. ජීවිතේ හැම වෙලේම හැම තප්පරේම ස්වාමින් වහන්සේගෙන් යැපෙන්නේ. උන්වහන්සේ තුල තීරණ ගන්න. පෝෂණය ලබන්නේ උන්වහන්සේගෙන්. ජීවිතේ මොඩයම් මොදයක් වුණා සතුටක් වෙන්න පුළුවන්, විපතක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, ඡායග්‍රහණයක් වෙන්න පුළුවන්, පරාජයක් වෙන්න පුළුවන්. හැම අවස්ථාවකදීම එයාගේ ජීවිතේ ප්‍රමුඛ ස්ථානය දෙන ජේසුට. හැම අවස්ථාවකම සතුටක වුණත් ජේසුට, දුකක වුණත් ජේසුට. හැම වෙලෙම ජේසුස් වෙතට හැරෙනවා. තමුගේ ජීවිතේ හැම දෙයකට වඩා, හැම කෙනෙකුට වඩා උන්වහන්සේට මුල් තැන දීලා. උදේ නැගිට හැටිය හැම දෙයකටම ප්‍රථමයෙන් හුස්ම ගැනීම තුළ පවා ජේසුගේ ආදරය අත්දැකීම. ලැබිච්ච ජීවිතයට ස්තුති කිරීම. රැකියාවට යන්න ඉස්සලා උන්වහන්සේට බාර දීම හැමදේම. අනාගතයේ සැලැස්මවල් මෙවැනි කෙනා මා පුදුමාකාර විශ්වාස ගමනක් යනවා. ජේසුස් ආරාධනා කරන්නේ මෙන්න මේ වගේ ජේසුගේ ශ්‍රාවකෙක් වන්නට. මම හැමලෙම කියන්නේ නිකන් කතෝලිකයෙක් නෙවෙයි. සාමාන්‍ය නිකන් නම කතෝලික නමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒක ආරම්භයක් විතරයි. අපි එතනින් එහාට යන්නට අදිෂ්ඨාන කරගන්න ඕනේ ආදර දුවේ පුතේ පියාදර සහෝදර සහෝදරණී. උන්වහන්සේ කියනවා එවැනි අයට බොරුව රච කරන ලෝකයට ඇත්තරන් යන්න. උන්වහන්සේ ආරාධනා කරනවා. අයහපත ඇති තැනට යහපත අරන් යන්නට උන්වහන්සේ ආරාධනා කරනවා. අන්ධකාරය ඇති තැනට උන්වහන්සේ ආරාධනා කරනවා ආලෝකය අරන් යන්නට. පාපය ඇති තැනට උන්වහන්සේ ආරාධනා කරන ශුද්ධවන්ත භාවය අරන් යන්නට. වෛරය, ක්‍රෝධය, ભેදය, පලිගැනීම ඇති තැනට උන්වහන්සේ සාමය, සමගිය, සමාදානය රැගෙන යන්නට ආරාධනා කරනවා. මේක ලෙහෙසි නෑ. අමාරුයි. නමුත් මේක තමයි ක්‍රිස්තියානි ජීවිතය කියලා කියන්නේ. ශුද්ධවන්තයෝ දිහා බැලුවොත් අපි දකිනවා මේ ශුද්ධවන්තයින් තමුන්ගේ ජීවිතය පූජා කළේ, ප්‍රාණ පරිත්‍යාගී කළේ මෙන්න මේ ආදරය අරන් යන්නට. ශුද්ධ සෙබස්තියන් මුනින්ද්‍රයා වගේ අය ප්‍රාණ පරිත්‍යාගීවරේ, ශුද්ධ අන්තෝනිතුමා වගේ ශුද්ධවන්ත ජීවිත ගත කරපු අය, අසිසේ ෆ්‍රැන්සිස් තුමා වගේ අය ධනපති සියල්ල අතහැරලා මේ ලෝකයට මේ ආලෝකය අරන් යන්නට, ජේසුස් අරන් යන්නට සියල්ල ත්‍යාජ කළා. කියන්නේ මේ දේමයි. උන්වහන්සේ කියනවා ඔබට මා මේ දේ වදාළේ ඔබට මාගේ ජීවිතය අනිත් අය වෙතට අරන් යන්නට බලයක් දෙන්නට. ඔබ රජෙක්, ඔබ පූජකයෙක්, ඔබ දිවස්වරයෙක්. ක්‍රිස්තියානි කාර්යයක් හැම කෙනෙක්ම මං කියන නාමික කතෝලිකයෝ නෙවෙයි, නිකම් ඇවිල්ලා යන අය නෙමෙයි. විශ්වාසයේ ගමනක් යන හැම මොහොතකම ජේසුස් සමග සම්බන්ධ වෙලා ඉන්න, හරියට අත්ත මිදිවලට සම්බන්ධ වෙලා වගේ ඉන්න අය හැම මොහොතකම ඵල දරනවා. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ රජෙක්, දිවස්වරයෙක්, පූජකයෙක්. ඔබටත් ඒ අයිතිය තියෙනවා. ඔබටත් ස්වාමීන් වහන්සේ ඉදිරියට කියනවා ස්වාමිනී ඔබ වහන්සේ මාව ආලේප කළා රජෙක් වෙන්නට, පූජකෙක් වෙන්න, දිවස්වරයෙක් වෙන්නට, ඔබ වහන්සේගේ සුපුවත අරන් යන්නට. ඔබ ජීවත් වෙලා ඉන්න තැන හැම අම්මා කෙනෙක්ම තමුන්ගේ දරුවන්ට ස්වාමීන් වහන්සේගේ වචනය රැගෙන යන කෙනෙක් වෙන්නට ඕනේ. හැම තාත්තා කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ ආදරය, වචනය රැගෙන යන කෙනෙක් වෙන්න ඕනේ. හැම දුවෙක් පුතෙක්ම තමුන්ගේ පවුලට, තමුන් ජීවත් වෙන තැන, රැකියාව කරන තැන, පාසල තුල ජේසුගේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ කියනවා කැදවනු ලැබුවෝ බොහෝය, නමුත් තෝරාගන්නේ ස්වල්පය. මොකද මේකේ තේරුම? උන්වහන්සේ හැම කෙනෙකුටම කැඳවීමක් දීලා තිබෙනවා. ඒ කැඳවීමට සුදුසුකම් තිබෙන අය විතරයි තෝරගන්නේ. උදාහරණයක් වශයෙන් කියමුකෝ. සාමාන්‍යයෙන්
කෙනෙක් ඇයි සම්මුඛ පරීක්ෂණයකට යන්නේ? සම්මුඛ පරීක්ෂණයට බොහෝ අය යනවා. ඊට පස්සේ ඒ ඉල්ලුම් පත්‍රය අනුව ඒ රැකියාවට සුදුසු කෙනාව තමයි තෝරගන්නේ. ඒක සම්මුඛ පරීක්ෂණයක තේරුම. සුදුසු කෙනාව තෝරා ගැනීම. ස්වාමීන් වහන්සේ මේ පොදු කැඳවීම තුළ හැමෝටම කැඳවීමක් තියලා තියෙනවා උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නට, ගෝලෙක් වෙන්නට, උන්වහන්සේගේ වචනය රැගෙන යන්නට, නිර්භයව අනිත් අය වෙතට ස්වාමීන් වහන්සේගේ වචනය අරන් යන්නට. හරියට සුදු පාවුතුමා කියනවා වගේ කඩු පහරට නැති බැරි කමට කිසි දෙයකට ස්වාමිනී ඔබ වහන්සේගෙන් මාව වෙන් කරන්නට බෑ. එවැනි ප්‍රබල කැඳවීමකට. නමුත් ඒ කැඳවීමට පිළිතුරු දෙන ආකාරය අනුව තමයි කෙනෙකුට සුදුසුකමක් ලබන්නේ උන්වහන්සේගේ සැබෑ විශ්වාසවන්ත ශ්‍රාවකයෙක් වන්නට. සබ් මොකද හිතලා බලන්නට ඕනේ අපි කොහොමද මේ ස්වාමීන් වහන්සේ දින තිබෙන කැඳවීමට පිළිතුරු දෙන්නේ? එන අභියෝග තුළදී අපි ක්‍රියා කරන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ අපිට අපෙන් අහන්න පුළුවන් දුවේ පුතේ මේ ගමන යද්දි මේ දේවල් ඔබ අතාරින්න. මේ දේවල් මා සමග යන ගමනට බාධාවක්. එස මේ වලින් මිදෙන්න. මෙවැනි පුද්ගලයාගෙන් ඔබ අයින් වෙන්න. ඔබට බාධා කරන මේ ලෞකික දේවල් ඒ වලින් මිදෙන්න. උන්වහන්සේ ඔබටත් මටත් යාඥාව තුළ කියනවා. අපි උන්වහන්සේට සමීපන සංවේදන අපි උන්වහන්සේ සමග විශ්වාසයේ ගමනක් යනවා නම් උන්වහන්සේ අපිට කියනවා. අපි මේ දේවල් නොකරද්දී මොකද වෙන්නේ? අපි නුසුදුසුසන් බවටපත් වෙනවා. උන්වහන්සේකත්ෙන් අපි එළියට යනවා. උන්වහන්සේගේ ඒ ගෝලෙක් වීමේ සුදුසුකමෙන් අපි නුසුදුසු අය බවටපත් වෙනවා. ඒකයි උන්වහන්සේ සමග සෑහෙන පිරිසක් හිටියා. අපොස්තලවරු ගොඩක් හිටියා. අවසානයේ ඉතුරු වෙන්නේ ගෝලියෝ 12 දෙනෙක් විතරයි. මොකද ඒ ස්වාමින් වහන්සේ සමග අනුගත වන්නට, උන්වහන්සේ කියපු දේ කරන්නට, උන්වහන්සේ වගේ වෙන්නට ඒ අයට බැරි වුණා. මොකද තරම්ම ඒ අයට ස්වාමින් වහන්සේ සමග ගමන් කරද්දී අභියෝගයක් බවට පත් වුණා. අභියෝගයක්. ඉතින් අපේ කිතුණුකම කියන්නේ ප්‍රියාදර සහෝදර සහෝදරි ලේසි දෙයක් නෙමෙයි. ක්‍රිස්තියානිය ලැබුවා කියලා අපි සැබෑ කතෝලිකයෙක් වෙන්නේ නැහැ. ඊට වඩා ඔබට ගිය ගමනක් තුල තමයි අපිට මේ දේ යන්නට පුළුවන්. ඒ නිසා ඔබ පොඩක් හිතලා බලන්න. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා දිවස්වර යරමියා අවුරුදු 20ක තරුණයෙක් වෙලා ඉන්නේ නැද්දී දෙවියන් වහන්සේ යරමියාට කැඳවීමක් දෙනවා. යරමියා කියන්නේ ජුදා පූජකයෙකුගේ පුතෙක්. මුලින්ම ජුදා පූජකයේ පුතෙක් වුණත් යරමියා කැඳවීම ප්‍රතික්ෂේප කරනවා. යරමියා කියනවා මම දන්නේ නැහැ කතා කරන්න. මම ලදරුවෙක්. උන්වහන්සේ කියනවා ඔබ ශක්තිමත් කරමින් ඔබ කියවුවොත් යරමියා දිස්ප්‍රසාදයරගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා ඊටම ලස්සනට විග්‍රහ කරනවා. උන්වහන්සේ කියනවා නුඹව මම සුරක්ෂිත කරනවා. නුඹව මම ලෝකඩ පෞරක් බවට පත් කරනවා. නුඹට විරුද්ධව වෙන අයට විරුද්ධව මම සටන් කරනවා. ඔවුන්ව පරාජය කරනවා. වෙන විදියකින් උන්වහන්සේ කියනවා මම ඔබව දන්නවා. මම කියන දේ ඔබ කරන්න. මම ඔබ සමගයි. මම ඔබ ආරක්ෂා කරනවා. දිවස්වර යරමියා කීකරු වෙලා තමුගේ සේවය ආරම්භ කරනවා. නමුත් යරමියාගේ පවුලයට යරමියා ප්‍රශ්නයක්. මොකද යරමියාගේ පියා ආගමික නායකයෙක්. අනිත් ආගමික නායකින්ට පාව ප්‍රශ්නයක්. මොකද යරමියා ක්‍රමක්‍රමයෙන් තමුන් අල්ලන් හිටින දේවල් අත්හරින්න පටන් ගත්තා. එදා සමාජය තුළ ඊටාම වටිනාකමක් තියෙන දේවල් යරමියා දකින්න පටන් ගත්තා. මේවල කිසි වටිනාකමක් නැහැ. තේරුමක් නැහැ. ස්වාමින් වහන්සේගේ ජීවිතේ ප්‍රමුඛත්වය දීලා උන්වහන්සේ නායකයා කරගනිද්දී යරමියා දකින්න පටන් ගත්ත අනිත් හැම දෙයක්ම තේරුමක් නැති දේවල්. ඒ නිසා යරමියාට යරමියාගේ පවුලයට ප්‍රශ්නයක්, රජතුමාට ප්‍රශ්නයක්, ජනතාවට ප්‍රශ්නයක්. මිනිස්සු ගැන බලන ගමන් ජීවත් වෙන්නේ අසාමාන්‍ය කෙනෙක් විදියට. සාමාන්‍ය කෙනෙක් විදියට නෙමෙයි. ඔව් කතා කරන්නේ හැසිරෙන්නේ වෙනස් විදියකට. ඔව් ක්‍රියා කරන්නේ වෙනස් විදියකට. ඔව් දේවල් එකතු කරන වෙනුවට දේවල් බෙදා ගන්නවා. ඔව් වැරදි කරන්නට සමාව දෙනවා. ඔව් පලිගන්නේ නැහැ. ඔව් යහපත් ජීවිතයක් ගත කරනවා. උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන්න පටන් ගනිද්දී දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් යරමියා පිරෙන්න පටන් ගනිද්දී මෙන්න මහා වෙනසක් සිදු වෙන්න පටන් ගන්නවා.
මේක තමයි ප්‍රේමාන්ත සහෝදර සහෝදරනි. යම් කෙනෙක් දේව විශ්වාසය තුළ උන්වහන්සේට අනුබද්ධ වෙද්දී අනුගත වෙද්දී අර අත්ත මිදිවලට සම්බන්ධ වෙනවා වගේ ඵල දරන්න පටන් ගන්නවා. ඵල දරන්න පටන් ගන්නවා. ඒස මිනිස් සමහරට අපිටත් කියාවියේ දේම. ඔබටත් කියාවියේ දේම. ඔබේ ගෙදර අය ඔබට කියාවියේ දේම. මොන පිස්සු වැඩක්ද? මොන පිස්සු වැඩක්ද? උදේ නැගිට වෙලේ යාඥා කරනවා. මොන හරි ගමනක් යන්න ඉස්සෙල්ලා යාඥා කරනවා. කවුරු කෙනෙක් ගෙදර අසිරිය පුණාම යාඥා කරනවා. අසිරිය වෙලා ඉන්නවා බලන්න ගිහලා ඔරසන් කියනවා. මේ වගේ සෝමේහවල් වලට එනවා. ඉරිදා පූජාවට යනවා. ජේසු ලබනවා. මේ පිස්සු වැඩක් නේ කියලා මිනිස්සු කියන්න පටන් ගන්නවා. ඔබගේ පවුලේ ඔබට අභියෝගයක් වේවි. ඔබේ ගෙදර අයට ඔබ තේරුම් ගන්න බැරි වේවි. ස්වාමීන් වහන්සේ ඒ දේම කිව්වා. ශුද්ධ බයිබල් ඔබ කියවලා බලද්දී දකිවි ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා. ඔබට විරුද්ධව ඔබේ ගෙදර අය නැගිටීවි. පවුල තුළ ભેද ඇති වේවි. ඔබ කලබෙන්න එපා. කලබල වෙන්න එපා උන්වහන්සේ කිව්වා. ඒක තමයි ස්වාමීන් වහන්සේ ඔබ අදහද්දී විශ්වාස කරද්දී උන්වහන්සේ සමග විශ්වාසයේ ගමනක් යද්දී සිදුවෙන දේවල්. ඔබ සත්‍යගරුක යුක්තිගරුක අය බවට පත් වෙද්දී ඔබ ධර්මිෂ්ඨ වෙද්දී ඔබ ධර්මයේ තුල ජීවත් වෙද්දී ඔබ ජීවිතේ හැම විසඳුමක්ම ස්වාමීන් වහන්සේගෙන් හොයන්න පටන් ගනිද්දී ඔබට මේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවමයි. සමහරවිට මිනිස්සු කියාවි ඔබ හැමදාම පල්ලිය යනකෝ වැඩක් තියෙනවද? ඔබේ ප්‍රශ්න වලට පිළිතුරක් ලැබිලා තියෙනවද? නමුත් මිනිස්සු තීරණ ගන්නේ කතා කරන්නේ මතු පිට දේවල් දිහා බලලා. මතු පිට සාර්ථකත්වයේ දිහා බලලා. මතු පිටින් දකින දේවල් දිහා බලලා. නමුත් මිනිස්සු දකින්නේ අපේ ඇතුළාන්තය. ඇතුළාන්ත සුවය, සතුට, සහනය, ඇතුළාන්ත සංහිඳියාව. මේ දේවල් මිනිස්සු දකින්නේ පිටස්තර තමයි දකින්නේ. ඒ නිසා අපි ශුද්ධ ස්වාමීන් වහන්සේ හැම වෙලෙම කියන දෙයක් තමයි හැකිද මවකට තමුන්ගේ දරුවව අමතක කරන්න. අම්මා කෙනෙක් එසේ කළත් මම නුඹත් නොහරිමි. ඔබ විශ්වාස කරන මේ දේ. හැමදාම ජීවිතේ අනන්තවත් ප්‍රශ්න දුක් වේදනා ඇද්දී ඔබ උන්වහන්සේ වෙතට හැරෙමින් කියන ස්වාමිනී ඔබ වහන්සේට බෑ මාව අමතක කරන්න. මගේ මාය මාව අමතක කළත් ඔබ වහන්සේ මාව රකින්නවා. උන්වහන්සේ කියනවා ඔබ ජලමෙදින් ගියත් ඔබ ගිනිමෙදින් ගියත් මම ඔබ සමග සිටිමි. ඔබ මගේ වෙන කාගේවත් නෙමෙයි. සමහර ඔබ කියන මගේ අය, මගේ දරුවා, මගේ පවුල, මගේ සහෝදරයා. කිට්ටුකම, ආදරය, බැඳීම. තමුන්ගේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති. ඒ මොකද? ලේකම, ලේනෑකම, ලේට ලේ අදිනවා. සමනාසේ ඒ දෙමයි කියන්නේ. මම කල්වාරියේ මගේ ලේ හෙලලා පූජා කරලා ඔබට ලබා දුන්නු ගැලවීම. ඒ තමයි ලේනෑකම. අපි ඔක්කොම උන්වහන්සේගේම නෑයින් බවට පත් කළ උන්වහන්සේගේ ශ්‍රී ලේවල බලය. අපි ජේසුට මේ මොහොතේදී උන්වහන්සේ දෙන වචනය අයිති කරගෙන අපි උන්වහන්සේට කියමු උන්වහන්සේ දෙන වචනය මම නුඹ කිසිදා අත් නොහරින්නෙමි. සදා කාලෙටම මම නුඹව රැකගන්නෙමි. මම පවුරක් වෙලා, පල්ලියක් වෙලා, පර්වතයක් වෙලා ඔබව මම ආරක්ෂා කරන්නෙමි. ජේසුගේ වචනය. නුඹ කිසිදා අත් නොහරින්නෙමි. Você
පසුපස අතිලා දිව්වෙමි පිරිතුරක් නොදී බොහෝ කලක් නිමගෙව සිටියෙමි නුඹ කෙරෙහි මගේ මුහුණ සඟවා නොදැතෙමි නුඹ කිසිදා නොහරින්නෙමි නුඹ මා තුළ සදා Thank you.